නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, කෙලවරක් නොපෙනෙන දීර්ඝ සසරේ සතර අපායේ වැටි වැටි ඉපදී ඉපදී මෙරි මෙරි අපි මේ සසර ගමන මේ දක්වා ආවෙත්, මෙතනින් එහාට අපි මේ සසර ගමන යනවා නම් නැවත වතාවක් දීර්ඝ සංසාර ගමනේ සතර අපාය මහගෙදර කරගනිමින් ආපහු මේ සසර ගමන යන්න වෙන්නේ පින්වත්නි අපිට මේ සසර ගමන හදන ජීවිත මේ නැවත භවය හදන ආහාර අවබෝධ කරගන්න බැරි වීමෙන්, ආහාර අවබෝධ කරගන්න නොහැකි වීමෙන් සසර ගමනට උපකාර වෙන්නේත් ආහාරමයි. නැවත මනුස්ස මේ සත්වයාට හටගන්න උපකාර වෙන්නේත් ආහාරමයි. එතකොට හටගත් සත්වයාගේ පැවැත්මට උපකාර වෙන්නේත් ආහාරමයි. හරි. එතකොට හටගෙන ඉන්න සත්වයාගේ පැවැත්මට ආහාර උපකාර වෙලා පැවැත්ම ඉදිරියට ගෙන යද්දී ඒ ආහාරම ඊට පස්සේ නැවත භවයක් හදනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භූතානං වා සත්තානං තිතියා සම්භවේසිනං වා අනුග්‍රහය කියලා. හටගත්තු සත්වයන්ගේ පැවැත්මටත් හටගන්න සත්වයන්ට උපකාරයක් පිණිසත් හේතු වෙන ආහාර හතරක් තියෙනවා කියලා. ඉතින් අපි මේ ආහාර ගැන කතා කරන්නේ පුත්ත මංස සූත්‍රය උපයෝග කරගෙන. අපි දැන් ආහාර දෙකක් ගැන කතා කළා. අද අපිට තව ආහාර දෙකක් ගැන කතා කරන්න තියෙනවා. අපි කතා කළා කබලින්කාර ආහාරය ගැනත් පස්ස ආහාරය ගැනත් ටිකක් විස්තර වශයෙන් කතා කළා. අද අපි කොහොම හරි මේ ඉතුරු ආහාර දෙක ගැන කතා කරලා අවසන් කරන්න ඕන මේ සූත්‍ර දේශනාව. ඉතින් සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියදී තමයි මේ උතුම් දේශනාව භාග්‍යතුන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ආහාර හතරක් තියෙනවා කියලා. ඒ ආහාර හතරෙන් දෙකක් ගැන අපි කතා කළා. දැන් මේ තුන්වෙනි ආහාරය ගැන අපි කතා කරන්නේ කතංච භික්කවේ මනෝ සංචේතන ආහාරෝ දට්ඨප්පෝ. මනෝ සංචේතන ආහාරය තමයි තුන්වෙනි ආහාරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද මනෝ සංචේතන ආහාරය දැකිය යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒකටත් උපමාවක් දේශනා කරනවා. ඔබට දැන් මතකයිනේ පළවෙනි ආහාරයට කබලින්කාර ආහාරයට දුන්න උපමාව තමයි අර කාන්තාර ගමනකේදීලා ඉන්න අම්මයි තාත්තයි තමන්ගේ එකම ප්‍රියමනාප දරුවා මරාගෙන මස් කරගෙන කනවා. මේ කනකොට පපුවේ අත්ගහ ගනිමින් විලාප දෙමින් තමයි කන්නේ. එතකොට ඒ ආහාරය ගන්නේ ඒ අම්මයි තාත්තයි අර කාන්තාරයෙන් ඉතිරි වෙන්න විතරයි. එතකොට කබලින්කාර ආහාරය ගැන ওই විදිහට දකින්න කිව්වා. අර ගිජුකමක් ඇති කරගෙන ආහාර ගන්න එපා කියලා. එතකොට මේ ගිජුකම ඇති කරගත්තා වෙන්නේ ඒ ආහාරයට තණ්හා ඇතිවිලා අපි
මේ ජීවිතෙත් අපිට ඒ ආහාර නිසා බොහෝ දුකටපත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි සසර ගමනත් ඒ ආහාරයෙන් හදන නිසා. ඊට පස්සේ ස්පර්ශ ආහාරයට බුදුරජාන් වහන්සේ දුන්න උපමාව තමයි හැම ගහපු එළදෙනක් වගේ. ගැළවිල්ලක් නැහැ. සෑම මොහොතකම පීඩාවක්. ඒ ස්පර්ශයෙන් ඇතිවෙන පීඩාව ඒක පීඩාවක් බවට පත් වෙන්න නම් ස්පර්ශය හොඳට තේරුම් ගන්න ඕනි. ඉතින් තමයි ස්පර්ශයේ පීඩාවක් විදිහට තේරෙන්නේ. හරි? ඒ ගැළවිල්ලක් නෑනේ බලන්නකෝ දැන් අර උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම ගහපු එළදෙනනේ. ඒ හැම ගහපු එළදෙනට කොතනද කියලා බලන්න ගැළවිල්ලක් තියෙන්නේ. සහනයක් තියෙන්නේ. කිසිම තැනක සහනයක් නෑ, ගැළවිල්ලක් නෑ. ඒ වගේනේ ස්පර්ශය. අපිට ගැළවිල්ලක් නෑනේ. කොහෙ ගිහිල්ලාද අපි ස්පර්ශයෙන් ගැලවෙන්න තියෙන්නේ? ස්පර්ශය අවබෝධ කරලා මිසක්. හරි? ස්පර්ශය අවබෝධ කරලා මිසක් ස්පර්ශයෙන් ගැලවෙන්න කොහේවත් ගිහිල්ලා බෑ. අපි හිතමු ඇස්ට්‍ර රූප පේනවා අපි අඳුරු කාමරයකට යනවා. ඒත් ඊටු ආයතන ටික තියෙනවනේ. හරි? අපි මුකුත් ඇහෙන්නේ නැති මුකුත් ඇහෙන්නෙත් නැති සද්දයක් එන්නේ නැති කාමරයක් ඇතුළට යනවා. හරි? ඒත් හිත තියෙනවනේ. එහෙනම් ගැළවිල්ලක් නැහැ. ස්පර්ශ ආහාරය ගැන ඒ විදිහට දකින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ බලන්න ලස්සන උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිය. දැන් මේ තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතනාව කියලා කියන්නේ චේතනාවමයි. හරි? චේතනාව කොහොමද හටගන්නේ? මනසේනේ. හරි? ඒතකොට චේතනාවමයි මනෝ සංචේතනාව කියලා කියන්නේ. ඒතර එහෙනම් මේකට තවත් නමක් කිව්වොත් එහෙම කර්මය. ඒ බුදුරජාණන් වහන්සේ චේතනාවමනේ කර්මය කියලා දේශනා කරන්නේ. චේතනාම් බික්කවේ කමම් වදාමි. ඒතර චේතනාවමයි කර්මය කියලා කියන්නේ. එතකොට මේ මනෝ සංචේතන ආහාරයට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මනෝ සංචේතන ආහාරය මෙන්න මේ විදිහට දකින්න කියලා. මහණී ඒක මේ වගේ කියනවා. ඔන්න හොඳට ගිනි අඟුරු වලින් පිරුණු වලක් තියෙනවා. ගිනි අඟුරු වලක් තියෙනවා. හරි? ඒතර මේකේ ගින්දර නෑ. හැබැයි අඟුරු හොත්තට මේ දිලිහෙන ගිනි අඟුරු තියෙනවා පිරීලා මේ වලේ. හරි? මේ පොඩි ගිනි අඟුරු කීපයක් නෙවෙයි ලොකුවට මේ ලොකු වලක් ගිනි අඟුරු වලින් සම්පූර්ණයෙන් පිරිච්ච වලක් තියෙනවා. ඒතර එක්තරා මිනිස්සෙක් ඉන්නවා ජීවත් වෙන්න කැමැති මරණයට අකමැති. මෙතන තියෙන්නේ අතපුරුෂෝ ආගච්ඡිය ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛ පටික්ඛූලෝ. ඒක මිනිස්සෙක් කෙනවා මේ මිනිස්සයා ජීවිතුකාමෝ ජීවත් වෙන්න කැමැති. අමරිතුකාමෝ මරණයට අකමැති. හරි? සුඛකාමෝ සැපයට කැමැති. දුක්ඛ පටික්ඛූලෝ දුක පිළිකුල් කරන දුකට අකමැති එක්තරා මිනිස්සෙක් කෙනවා. තමේනං දේ බලවන්තෝ පුරිසා නානා බාහාසු ගහෙත්වා තං අංගාරකාසුන් උපකඩ්ඩෙයුම්. අර එක්තරා ශක්ති බලවත් මනුස්සෝ දෙන්නෙක් අර මේ කෙනාගේ අර ජීවත් වෙන්න කැමති මනුස්සයාගේ අත් දෙකෙන් අල්ල ගන්නවා. අත් දෙකම කකුල් දෙකම හොඳට අල්ල ගන්නවා. අල්ලගෙන අර ගිනි අඟුරු වල් ළඟට ඇදගෙන යනවා ගිනි අඟුරු වලට දාන්න. ගිනි අඟුරු වලට ඇදගෙන යනවා දාන්න ගිනි අඟුරු වලට අර මනුස්සයා. ඒ දාන්න යනකොට අතකෝ බික්කවේ තස්ස පුරිසස්ස ආරකා තස් චේතනා ආරකා පත්තන ආරකා පනිදි. ඒ මනුස්සයා අර මේ දුකට අකමැති ජීවත් වෙන්න කැමැති මේ වලට වැටුනොත් ගිනි අඟුරු වලට වැටුනොත් පිච්චෙනවනේ. පිච්චිලා එක්ක මැරෙන්න පුළුවන් නැත්නම් මරණ මාතෘ දුකටපත් වෙන්න පුළුවන්. හරි? ඒතර මේ මිනිස්සයා හැම වෙලාවෙම මේ මිනිස්සයා ප්‍රාර්ථනා කරන්නේ, උත්සාහ කරන්නේ, වීරිය කරන්නේ අරකින් ගැලවෙන්නමයි කියනවා. ඒ දන්නව වැටුනොත් කිසිදු බේරිල්ලක් නැහැ කියලා. වැටුනොත් කිසිදු බේරිල්ලක් නැහැ. හැබැයි ඇදගෙන යනවා දාන්න කියලා. ඒ මිනිස්සයාගේ හැම වෙලාවෙම ප්‍රාර්ථනාව වෙන්නේ අනේ මම මේකට දමන්න එපා කියන ප්‍රාර්ථනාවමයි. හරි? වීරිය කරන්නේ එතනින් ආපස්සට මෙහාට ඒ වලෙන් ඈතට ඇදෙන්නමයි වීරිය කරන්නේ. හැබැයි අනිත් පුරුෂයෝ දෙන්න අදින්න වල පැත්තට අර මිනිස්සයා වීරිය කරන්න මේකෙන් අනිත් පැත්තට මේ ඇදෙන්නමයි. ප්‍රාර්ථනා වෙන්නේ, පණිදිය වෙන්නේ, උත්සාහ කරන්නේ ඒකෙන් අනිත් පැත්තටමයි. අර මිනිස්සයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තං කිස්ස හේතු. මොකක්ද හේතුව? විදිතං හි භික්ඛවේ තස්ස පුරිසස්ස හෝති ඉමංචාහං අංගාරකාසුං පපතිස්සාමි
තතෝ නිදානම් මරණං වා නිගච්ඡාමි මරණ වන්නං වා දුක්ඛන්ති. මේ මිනිසයා දන්නවා මේ ගිනි අඟුරු වලින් පිරුණු මේ වලට තමා ඇදගෙන ගිහිල්ලා දැම්මොත් එහෙම වැටුනොත් එහෙම තමා බොහෝ දුකටපත් වෙනවා කියලා. එක්ක මරණයටපත් වෙනවා. පිච්චිලා දුක් විඳලා මැරෙන්න වෙනවා. නැත්තම් මරණ මාත්‍ර දුකටපත් වෙන්න වෙනවා කියලා මේ මිනිස්සයා දන්න නිසා කියනවා අර විදියට අනිත් පැත්තටම අදින්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා චේතනාව මනෝ සංචේතනාව මේ විදිහට දකින්න කියනවා. මනෝ සංචේතනාව. ඒකට හේතුව තමයි පින්වත්නි දැන් මේ වගේ බලවත් උපමාවක් බුදුරජාන් වහන්සේ මනෝ සංචේතනාවට දෙන්නේ ඒ චේතනාවේ තියෙන බැරෑරුම්කම නිසා. චේතනාවේ තියෙන බරපතලකම අඟවන්නයි. අපිට මේකේ බරපතලකමක් තේරෙන්නේ නැහැ. අපි ඔහේ හිතනවන්නේ. දැන් චේතනාව කියලා කියන්නේ හිතන එකනේ. හරි? ඒතර අපි ඔහේ හිතනවන්නේ. පුතු මේ ලෝකේ තියෙනවනේ හිතීමේ නිදහස කියලා එකක්. අපි ඉල්ලනවනේ හිතීමේ නිදහස. ඕන දෙයක් අපිට හිතන්න පුළුවන් කියලා. නේ? ඒතර බලන්නකො මේ දේශනාවලට අනුව මේ හිතීමේ නිදහස කියන මේ හිස් පෘථග්ජන ලෝකයේ උදවිය හිතීමේ නිදහස කියන එක බලන්නකො කොහොමද මේකත් එක්ක අර්ථ දක්වන්නේ කියලා. නේ? චේතනාව කියන එක මොනතරම් බරපතලද කියලා බලන්න. අපිට නොතේරුණාට ඒ චේතනාව කියන එක භාග්‍යවතුන් ඒකනේ මේ වගේ උපමාවක් දුන්නේ. හරි? එහෙනම් ඔන්න මේ චේතනාව මේ හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මටත් හට ගන්න ඉන්න සත්‍යයන්ට උපකාරයක් පිණිසත් පවතිනවා මේ චේතනාව ආහාරයක් විදිහට. කොහොමද හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මට චේතනාව උපකාර වෙන්නේ? දැන් හටගත්තු සත්‍යයන් බලන්නකෝ ඒ සත්‍යයන්ට පුළුවන්ද චේතනාවක් පහළ නොකර මුකුත්ම කරන්න? දැන් මිනිස්සු ජීවත් වෙනවා කියලා කියන්නේ සිත හසුරවනවා කියන එක. සිත කය වචනේනේ හසුරවන්න තියෙන්නේ. එතකොට සිත හසුරවන්න පුළුවන් ද චේතනාවකින් තොරව? ඔබට සිතින් යමක් කරන්න පුළුවන් ද චේතනා පහළ නොකර? කිසි දෙයක් කරන්න බෑ. සිත වැඩ කරන්නේ චේතනා පහළ නොකර. සෑම දෙයක්ම චේතනාත්මකව සිදු වෙන්නේ. හරි? ඊට පස්සේ කය ඔබට හසුරවන්න පුළුවන් ද චේතනාව පහළ නොකර? චේතනා පහළ නොකර කය හසුරවන්න බෑ. ඔබට උසුම ගන්නත් බෑ. කය මේ චේතනා පහළ නොකර. හරි? එහෙනම් චේතනාවක් පහළ කරලමයි කය හසුරවන්නේ. ඊට පස්සේ ඔබට වචනේ හසුරවන්න පුළුවන් ද චේතනා පහළ නොකර? වචනේ හසුරවන්න බෑ චේතනා පහළ නොකර. ඔබට කතා කරන ඔබ කියනවා සමහරට ඉබේ මට කියුනේ කියලා. ඉබේ කියවන දෙයක් නෑ. චේතනා පහළ කරලා කියවෙන්නේ. ඔබ හිතනවා ආස්වාස ප්‍රස්වාස කියන එක ඔබ හිත කරනවද? සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ නේද ආස්වාස ප්‍රස්වාස කරනකොට ඔබ හිත කරා කියලා? නෑ, හිත කරන්නේ ආස්වාස ප්‍රස්වාස. චේතනා පහළ නොකර ආස්වාස ප්‍රස්වාස කරන්න බෑ. නේ? චේතනා පහළ නොකර ආස්වාස ප්‍රස්වාස කරන්න බෑ. ඒකයි බුදුරජාන් වහන්සේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කිව්වේ. දැන් කය හසුරුවද්දී ඒ කය හසුරුවන්නේ චේතනා පහළ කරලා. කාය සංකාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසම. වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර. එහෙනම් විතක්ක ਵਿਚාර කරන්න පවා චේතනා පහළ කරලා. වචන අපි කතා කරන්නේ අපි කිව්වට ඔය බස ගාලක් කියන ගියාට සමහර කට්ටිය කියන අනේ මං හිතලා කිව්වේ නෑ මේ වගේ දේවල් කියලා. නමුත් නොහිතා කියන්න බෑ. චේතනා පහළ කරනමයි කියන්නේ. ඇයි එතකොට අපිට හිතෙන්නේ අපි හිතලා කිව්වේ නෑ කියලා? දැන් අපි ආස්වාද ප්‍රස්වාස කරනවා කියලා අපිට මේ චේතනා පහළ කරලා මේක කරනවා කියලා අපිට වැටහීමක් නැත්තේ ඇයි? සිහියක් නැති නිසා. සිහියක් නැහැ. අසිහියෙන් කරන්නේ. හැබැයි චේතනා පහළ කරලා කරන්නේ. ඔබ හිතනවාද ඔබ විශ්වාස කරනවාද ඇස්පිය හෙලන එක චේතනා පහළ කරලම කරන්න ඕනේ කියලා? චේතනා පහළ නොකර ඇස්පිය හෙලන්න බෑ. හරි? එහෙනම් ඇස්පිය හෙලන්නෙත් චේතනා පහළ කරලා. නමුත් අපි කවදාවත් ඔබට මතකයිද පැයක් ඇතුළත ඇස්පිය කොච්චර හෙළුවද කියලා? මතක නැහැ. ඇයි මතක නැත්තේ? සිහියක් නැති නිසා. අපි අසිහියෙන් ඉන්න නිසා. නමුත් චේතනා පහළ වෙනවා. එහෙනම් බලන්නකෝ අපි නොදැනුවත්ව අපිට කිසිදු
අපි අසිහියෙන් සිහිය නැති නිසා හරි සතිපට්ඨානයෙන් බැහැරව ඉන්න නිසා අපි අසිහියෙන් යුක්තව චේතනාත්මක කොයිතරම් දේවල් සිද්ධ වෙනවද අපි අතින්. ඒ සෑම දෙයක්ම මොකද්ද? කර්මයක්. ඒ සෑම දෙයක්ම කර්මයක්. ඒ චේතනාවමයි කර්මය කියන්නේ. චේතනාම් බික්කවේ කමම් වදාමි. එහෙනම් බලන්නකො මේ ජීවිතේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේත් සිත කය වචනේ හසුරුවනවා කියන එකයි. එහෙනම් සිත කය වචනේ හසුරුවන්නේ චේතනාව පහල කරන මනෝ සංචේතනාවෙන් යුක්තව. එහෙනම් මේ ජීවිතයේ සත්‍යයේ පැවැත්මටත් මනෝ සංචේතනාවමයි හේතු වෙලා තියෙන්නේ. ආහාර වෙලා තියෙන්නේ. ඊට පස්සේ නැවත උපදින්න කෙනෙකුට බලපාන්නේ මොකද්ද? කර්මයනේ. කර්මානුරූපවනේ ගිහිල්ලා උපදින්නේ. යම් තැනක කර්මානුරූප තමයි උපදින්නේ. ඒක තමයි භවපච්චයා ජාති කියලා කියන. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීමමයි. භවය කියලා කියන්නේ. ඒතර විපාක පිණිස සකස් වෙච්ච කර්මක් තියෙනවා. ඒ කර්ම වලට අනුව තමයි කියලා උපදින්නේ. භවපච්චයා ජාති. හරි. අපේ ඒකනේ බුදුරජාණන් වහන්සේ අර චේතනා සූත්‍ර දේශනා කළේ. චේතනා සූත්‍ර දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ඒක නිසා. බුදුරජාණන් වහන්සේ චේතනා සූත්‍ර 3ක් දේශනා කරලා තියෙනවා. අන්නේ චේතනා සූත්‍ර 3ෙම දේශනා කරන්නේ මේ චේතනාත්මක භවයේ හැදෙන විදිය. නැවත උපත හැදෙන විදිය. හරි. ඒතකොට මේ සෑම එක්කදීම අපිට හොඳට තේරුම් ගන්න තියෙන්නේ මේ චේතනාව නැවත උපතකට හේතු වෙන විදිය. එහෙනම් ඔන්න හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මටත් නැවත හටගන්න ඉන්න සත්‍යයන්ට අනුග්‍රහ පිණිසත් හේතු වෙන්නේ මේ චේතනාවමයි. ඉතින් පින්වත්නි අපේ දැන් භවයේ හැදෙනවා සාමාන්‍යයෙන් කාම ලෝකී විපාක පිණිස කර්ම හැදෙනවා. කාම ධාතු වේපක්කංචානන්ද කම්මං නාභවිස්ස අපිනකෝ කාම භවෝ පඤ්ඤායිතාති. බුදුරජාණන් වහන්සේ අහනවා කාම ලෝකී විපාක පිණිස කර්ම සකස් වීමක් නැත්තම් කාම භවයක් කියලා දෙයක් පැනවෙනවද කියලා අහනවා. නොහේ තම්මන්තේ ස්වාමීනි නෑ කියනවා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං ආනන්දේ කර්මී තමයි කුඹුර. විඥානම් බීජං විඥානී තමයි පැලවෙනදී බීජය. තණ්හා සිනහෝ තණ්හාව තමයි තෙතමනය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතුයා විඥානම් පතිට්ඨිතං. පත්තනා පතිට්ඨිතා චේතනා පතිට්ඨිතා. එරන් ඔන්න කාම ලෝකී විපාක පිණිස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම් කාම භවයක් කියලා දෙයක් නෑ කියන. එහෙනම් කාම භවය කියලා කියන්නේ කාම ලෝකී විපාක පිණිස කර්ම සකස් වීමමයි. හරි. එහෙම කර්ම සකස් වුණා නම් ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං අන්නේ කර්මී තමයි කුඹුර බවට පත් වෙන්නේ. ඒ සකස් වෙච්චි කම්මං කෙත්තං විඥානයේ තමයි පැලවෙන්නේ කුඹුරේ. විඥානම් බීජං තණ්හා සිනිහෝ තණ්හාව තමයි තෙතමනය. දියසීරාව තණ්හාව තෙතමනේ. අවිජ්ජා නීවරණානං අවිද්‍යාවෙන් වැසුණු තණ්හා සංයෝජනානං තණ්හාවෙන් කියන සංයෝජනයෙන් බැඳුණු අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං හීන ධාතුයා විඥානම් පතිට්ඨිතං. ආන්නී අවිද්‍යාවෙන් යුක්ත තණ්හාවෙන් බැඳුණු ඒ සත්‍යයේ විඥානීය පිහිටනවා හීන ධාතුවේ. හීන ධාතුවේ කියලා කියන්නේ කාම ලෝකවල විඥානය පිහිටනවා. පත්තනා පතිට්ඨිතා ප්‍රාර්ථනාව පිහිටනවා. චේතනා පතිට්ඨිතා චේතනාව පිහිටනවා. ඔන්න කාම ලෝකී උපතක් හැදුනා. එහෙනම් කාම ලෝකී උපතක් හැදෙන්න බලපෑම මොකද්ද? කාම ලෝකයේ විපාක වුණස කර්ම සකස් වීම. අන්න කාම ලෝකී උපතක් හැදුනා. ඒ වගේම රූප ලෝකී විපාක වුණස කර්ම සකස් වීමෙන් රූප ලෝකී උපතක් හැදෙනවා. ඊට පස්සේ අරූප ලෝකී විපාක පිණිස කර්ම සකස් වීමෙන් අරූප ලෝකී උපතක් හැදෙනවා. එහෙනම් මොන ලෝකයක ඉපදුනත් පින්වත්නි ඒ උපතට ඒ කර්මයේ හැදින්නේ අර චේතනාත්මක අපි කරන දේෙන්. චේතනාත්මක අපි කරන දේෙන් තමයි කර්මයේ හැදින්නේ. එතකොට එක දේශනාවක තියෙනවා අසඤ්ඤ සත්තා අහේතුක අපස්සක අනාහාරා කියලා. කියන අසඤ්ඤ ලෝකයේ සත්‍යයෝ අහේතුක හේතු රහිතයි. අහේතුක අපස්සක ස්පර්ශේ රහිතයි. අනාහාරා
ආහාර රහිතයි කියලා. හරි. එතකොට අසඤ්ඤ සත්ත්‍ය කියලා කියන්නේ අසඤ්ඤ ධ්‍යාන වැඩුවට පස්සේ ඒ ධ්‍යාන තුල ඉන්න උදවිය ඒ ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කරොත් එහෙම අසඤ්ඤ ලෝකවල උපදිනවා. ඒතර අසඤ්ඤ ලෝකවල ඉපදුනාට පස්සේ අසඤ්ඤ ලෝක වල සංඥාවක් නැහැ. හැබැයි රූපේ තියෙනවා. රූපේ තියෙනවා සංඥාවක් නැහැ. ඒතර අසඤ්ඤ ලෝකවල දීර්ඝ ආයුෂ තියෙනවා. අසඤ්ඤ ලෝකවල දීර්ඝ ආයුෂ තියෙනවා. ඒ දීර්ඝ ආයුෂවල තියෙන ඒ අසඤ්ඤ ලෝකවල සංඥාවක් රහිත වෙන්න ඒ සත්‍යයන්ට යම් දවසක සංඥාවක් පහළ වෙනවද ඊට පස්සේ අසඤ්ඤ ලෝකෙන් චුත වෙනවා. සංඥාවක් පහළ වුණු සැනින් අසඤ්ඤ ලෝකෙන් චුත වෙනවා. චුත වෙලා කොහෙද වෙන ලෝකෙක උපදින්න පුළුවන්. හරි. එතකොට දීර්ඝ ආයුෂ තියෙනවා මේ ලෝකවල. බුදුරජාණන් දේශනා කරන අන්නේ ලෝකවල අහේතුක අපස්සක අනාහාරා. මේ ලෝකවල ආහාර නැහැ කියන මේ ලෝකවල ඒ සත්‍යයන්ට. අපස්සක ස්පර්ශය නැති සංඥාවක් නැහෙනේ. හරි. සංඥාවක් නැති නිසා මේ ආයතනවල ක්‍රියාකාරීත්වයක් නැහැ. ආයතනවල ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒක නිසා සංඥාවක් නැහැ. ඒක නිසා ස්පර්ශය හැදෙන්නේ නැහැ. අනාහාරා ආහාර රහිතයි. ඊට පස්සේ දැන් ආහාර රහිත නම් එතකොට සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා නෙමෙයිද? දැන් බුදුරජාණන් දේශනා කරන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. සීල සත්වයෝ ආහාරයෙන් තමයි යැපෙන්නේ කියලා. ඒතර අසඤ්ඤ ලෝකවල සත්වයෝ අනාහාරා නම් ආහාර නැති සත්වයන්ට. ඒ සත්වයන්ට ආහාර තියෙනවා. ආහාරය බවට පත් වෙනවා මොකක්ද? ඒ ධානයම. ඒ ධාන ශක්තියෙන් තමයි ඉන්නේ. ඒ ධානයේ තමයි ඒ සත්‍යයන්ට ආහාරය බවට පත් වෙන්නේ. අසඤ්ඤ ලෝකී සත්‍යයන්ට. ඒ ධාන ආහාරයේ ඒකේ කියන්නේ අවසන් වුණාට පස්සේ ආහාර යට බලපාන ස්වභාවය අවසන් වුණාට පස්සේ හින් චුත වෙනවා. ඒක හරියට මේ වගේ උපමාවක් දේශනා කරනවා. දුන්නකට ඊතලයක් අරගෙන දුන්නකින් හොද්දට ඇදලා වැරෙන් ඇදලා විදිනවා. විතර පස්සේ අර විදින මොහොතේ ඒ ඊතලයට ලැබුණු ශක්තිය තියෙනකන් ඊතලේ යනවා. ඊට පස්සේ ශක්තිය අවසන් වුණාට පස්සේ ඊතලේ වැටෙනවා. එහෙනම් දුන්නෙන් ඊතලේ මිදෙනකොට තමයි මේ ශක්තිය ඒ ඊතලයට ආරෝපණය වෙන්නේ. එමතුව දුන්නෙන් ඊතලේ විදලා අවසන් වුණාට පස්සේ යන අතරතුරේ ශක්තියක් ලැබෙන්නේ නැහෙනි. දුන්නෙන් විදින මොහොතේ තමයි විදිලා දුන්නෙන් ඊතලේ ගිලිහෙන මොහොතේ තමයි ඒ ශක්තිය ආරෝපණය වෙන්නේ. ඒ ශක්තිය තියෙනකන් ඊතලේ යනවා. ඊට පස්සේ ඊතලේ වැටෙනවා. ඒ වගේ කියනවා අසඤ්ඤ ලෝකේ ඉපදුණු සත්‍යයන්ට අර ධානීයම තමයි කියනවා ආහාරය. ඒ ධාන බලය තියෙනකන් ඒ ශක්තිය තියෙනකන් අසඤ්ඤ ලෝකේ ඉන්නවා. ඊට පස්සේ ඒක අවසන් වෙනකොට එහෙන් චුත වෙනවා. චේතන මේ සංඥාව පහළ වෙනවා. ඊට පස්සේ එහෙන් චුත වෙනවා. හරි. එහෙනම් ඒ ධාන බලයම තමයි කියනවා ඒ සත්‍යයන්ගේ ආහාරය. වෙන අපි ආහාර වශයෙන් කතා කරන මේ දේවල් ආහාර බවට පත් වෙන්නේ. ඒකයි කියන්නේ අනාහාරා කියලා. අනාහාරා, අපස්සක, අහේතුක. හරි. එතකොට එහෙනම් ඔන්න මේ අනිත් සියලුම සත්‍යයන්ට මෙන්න මේ මනෝ සංචේතනාව ආහාරයක් බවට පත් වෙනවා. අතනත් දැන් ධානවලදී ඒ සත්‍යයන්ගේ දැන් මෙහෙන් අපි කෙනෙක් ධාන වඩද්දී ඒ කර්මයේ හැදෙනවනේ ධානවලදී. නේ? ආනින්ජාපි සංකාරය හැදෙනවනේ. ආනින්ජාපි සංකාරය එතකොට ඒ ධානවලදී හැදෙන ඒ කර්මය, ඒ සංස්කාරය, ඒ චේතනාව තමයි යගේ ආහාරي බවට පත් වෙන්නේ. ඒක හේතු කරගෙන තමයි ගිහිලා උපදින්නේ. හරි. එහෙනම් එතනත් ඒ ධානවලදී සකස් වෙන කර්මයක් ආහාරයක් බවට පත් වුණා. යට නැවත උපදින්න. හේතුව කරගෙන තමයි ධාන ලෝකවල ගිහිලා උපදින්නේ. එහෙනම් ඔන්න ඒ හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මටත් හට ගන්න ඉන්න සත්‍යයන්ට අනුග්‍රහයක් පිණිසත් බලපාන තුන්වෙනි ආහාරය තමයි එතකොට මෙන්න මේ මනෝ සංචේතන ආහාරය එහෙම නැත්නම් චේතනාව කියලා කියන්නේ. තවත් විදිහට කියනවා කර්මය කියලා කියන්නේ. එතන පින්වත්නි මෙන්න මේ චේතනාව එහෙම නැත්නම් කර්මය තියෙනවා. අපි දන්නවන්නේ අපි සාමාන්‍යයෙන් අපි පින් කරනවා, පව් කරනවා, කුසල් අකුසල් මේ වගේ අපි බෙදෙනවනේ. එතන මේ පින වුණත්
පව වුණත් කුසලයේ වුණත් අකුසලයේ වුණත් එතන තියෙන්නේ චේතනාවක්. එතන තියෙන්නේ කර්මයක්. එහෙනම් යම් කිසි තැනක පිනක් රැස් වුණාද ඒ පිනට අනුව ගිහිල්ලා උපදිනවා. ඒ සසරින් නිදහස් නැහැ. එනේ පවක් රැස් වුණාද ඒ පවට අනුව ගිහිල්ලා උපදිනවා. සසරින් නිදහස් නැහැ. එනේ කුසලයක් රැස් වුණාද ඒ කුසලයට අනුව ගිහිල්ලා උපදිනවා. ඉපදුනාද ඉපදුීම හේතු කරගෙන යාට උපදින හටගන්න දුක් ටික ලැබෙනවාමයි. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ දුක කොහොම ලැබෙනවා කොයි විදියට ඉපදුනත්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මනෝ සංචේතනාවට මේ උපමාව දුන්නේ. දැන් බලන්නකෝ නැත්තම් කියන්න තිබ්බනේ බුදුරජාණන් දේශනා කරන්න තිබ්බනේ මේ චේතනාවේ පවට අනුව සකස් වෙන චේතනාවට විතරක් මේ උපමාව කියලා. එහෙම දේශනා කරේ නෑ. මනෝ සංචේතනාවටම මුළු සම්පූර්ණ චේතනාවටම මේ උපමාව දුන්නේ ඒ චේතනාව ඊතරම් බලවත් නිසා. හරි යම් තැනක චේතනාවක් හටගත්තද කර්මයක් හැදුනද ඒ කර්මේ විපාක දෙන්න ඕනි. විපාකයක් හැදෙනවා. ඒ විපාකයේ පින්වත්නි නැවත උපතක්. හරි භවයේ සකස් වෙන්නේ. විපාක පිණිස කර්ම හැදිච්චාම භවයේ සකස් වෙන්නේ. ආන්නේ භවය නිසා උපදිනවා. ඉපදුනාද කොහේ ඉපදුනත් ඉපදීම හේතු කරගෙන එන දුක් ටික තියෙනවා. ඒක නිසා උපතක් හැදෙනවද යම් දෙයකින් ඒක භයානකමයි. ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ උපත වර්ණනා කරන්නේ නැත්තේ. හරි අංශු මාත්‍ර මොහොතක්වත් එක චූටි මොහොතක්වත් තථාගතයන් වහන්සේලා උපත වර්ණනා කරන්නේ නැහැ කියනවා. දිව්‍ය ලෝකයේ උපතක්වත් බ්‍රහ්ම ලෝකයේ උපතක්වත් වර්ණනා කරන්නේ නැහැ. අර එක වෙලාවක එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී වෙලා. ඒ ස්වාමීන් වහන්සේ බණ භාවනාව ටිකක් අර වේගෙන් කරන්නේ නැතුව ටිකක් හිටියා. භාග්‍යතුන් වහන්සේ මේක දැක්කා. භාග්‍යතුන් වහන්සේ මේක දැකලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා පින්වත් භික්ෂුව ඔබ කලින් වගේ දැන් වීරිය වඩන්නේ නැත්තේ මොකද? අනේ ස්වාමීනි මම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඉපදිලා එහෙදි පිරිනුවම් පාන්න කල්පනා කළා. බුදුරයන් වහන්සේ ඒ වෙලාවේ තමයි උපමාව දේශනා කරන්නේ. අසුචි ටිකක් තිබ්බත් ගඳයි නේද කියලා. ඒතර ඒ වගේ උපමාවක් බුදුරයන් දේශනා කරන්නේ. දැන් අර ඒ ස්වාමීන් වහන්සේ අනාගාමී වෙලා ඉන්නේ. කොහෙද උපදින්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. නැවත කවදාවත් කාම ලෝකයට එන්නේ නැහැ. හරි? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපදින්නේ අනාගාමී කෙනෙක් විදියට. ඒතර ඒකටත් බුදුරයන් දේශනා කළේ කොහොමද? අසුචි ටිකක් තිබ්බත් ගඳයි නේද කියලා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයකවත් ඉපදීම තථාගතයන් වහන්සේලා වර්ණනා කරන්නේ. ඇයි යම් උපතක් ඇද්ද ඒ උපත හේතු කරගෙන ඒ උපත තුලින් ලැබෙන දුක යාට උරුම වෙනවාමයි. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒ උපත හේතු කරගෙන ඒ දුක් ටික ලැබෙනවා. ඒක නිසා උපතක් වර්ණනා කරන්නේ තථාගතයන් වහන්සේලා. එහෙනම් උපතක් වර්ණනා කරන්නේ නැත්නම් උපතකට හේතු වන දෙයක් වර්ණනා කරයිද? නෑනේ. එහෙනම් උපතකට හේතු වන දේ පවා බුදුරජාන් වහන්සේලා දකින්නේ භයානක දේවල් විදියටයි. ඒක නිසා තමයි බුදුරජාණන් දේශනා කළ මේ උපමාව මනෝ සංචේතනාවට. ගිනි අඟුරු වලකට ඇදගෙන යන පුරුෂයෙක්. ඒ පුරුෂයා ඒ ගිනි අඟුරු වල දකිනවා වගේ. ඒ ගිනි අඟුරු වලින් ලැබෙන පීඩාවේ පුරුෂයාට මේ වැටහෙනවා වගේ මේ චේතනාව ගැන එහෙම හිතන්න කිව්වා. මනෝ සංචේතනාව ගැන. හරි. එහෙනම් ඔන්න මනෝ සංචේතනාහාරය කියන්නේ ඔන්න ඔකටයි. බුදුරජාණන් දේශනා කළා මනෝ සංචේතනාය භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ තණ්හා පරිඤ්ඤාතා හොಂತಿ. මනෝ සංචේතනාව අවබෝධ කළත් මනෝ සංචේතන ආහාරය අවබෝධ කළත් එයා ත්‍රිවිධ තණ්හාව අවබෝධ කළා වෙනවා. පිරිසෙන් දැක්කා වෙනවා. මොකක්ද ත්‍රිවිධ තණ්හාව? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කියන මේ තණ්හාව පිරිසෙන් දැක්කා වෙනවා. හරි? තීසු තණ්හාසු පරිඤ්ඤාතාසු අරිය ශාවකස්ස නත්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමි. එනම් මේ මනෝ සංචේතනාව මේ චේතනාව පිරිසෙන් දැක්කට පස්සේ ත්‍රිවිධ තණ්හාව පිරිසෙන් දැක්කා වෙනවා. ත්‍රිවිධ තණ්හාව පිරිසෙන් දැක්කොත් යම්කිසි කෙනෙක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා ආන්නේ ආර්ය ශ්‍රාවකයා
ඒ තණ්හාවෙන් නිදහස් වෙනවා. හරි? ත්‍රිවිධ තණ්හාව පිරිසින් දැක්කොත් එහෙම ඒ තණ්හාවෙන් නිදහස් වෙනවා. තණ්හාවෙන් නිදහස් වුණා කියලා කියන්නේ නැවත නිවන් අවබෝධ කරන්න දෙයක් නැහැ. කළ යුතු දේ කළා රහතන් වහන්සේ. එහෙනම් බලන්නකෝ මනෝ සංචේතනාව චේතනාවට හේතුව මොකද? ඒ ස්පර්ශයනේ. හරි? ස්පර්ශය තමයි චේතනාවට හේතුව. ඒතර ස්පර්ශය තුළ තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට අවබෝධ කරගත්තට පස්සේ තමයි මනෝ සංචේතනාවත් අවබෝධ වෙන්නේ. හරි? මනෝ සංචේතනාව පිරිසිදු දකින්නේ. ඔන්නේ නම් මනෝ සංචේතනා ආහාරය කියන්නේ ඔකටයි. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච බික්කවේ විඥානාහාරෝ දට්ටබ්බෝ. හතරවෙනි ආහාරය තමයි විඥාන ආහාරය. විඥානියත් ආහාරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් දේශනා කරනවා විඥාන ආහාරය මෙන්න මෙහෙම දකින්න කියනවා. සීත බික්කවේ චෝරං ආගුචාරින් ගහෙත්වා රඤ්ඤෝ දස්සෙයෝ. එක්තරා සොරෙක් ඉන්නවා. ඒ සොරා රාජපුරුෂයෝ විසින් අල්ල ගන්නවා මේ හොරාව. රාජපුරුෂයෝ විසින් අල්ලගෙන රජ්ජුරුව ළඟට එක්කන් යනවා. එක්කන් ගියාට පස්සේ මේ රජ්ජුරුව මේ සොරාට දඬුවම් පමුණවනවා. දැන් අර හොරාගේ නඩුව අහලා ඊට පස්සේ දඬුවම් පමුණවනවා. දඬුවම මොකක්ද? රජ්ජුරුව අර රාජපුරුෂයන්ට අණ කරනවා මේ සොරාට උදේ කාලේ උල් පහරවල් 100ක් අනින්න කියනවා ශරීරයට. හරි? ශරීරයට හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා උදේ කාලේ. ඊට පස්සේ දවල් කාලේ රජ්ජුරුව අහනවා රාජපුරුෂයා අතින් අර හොරා ඉන්නවද කියලා අහනවා. දෙවියන් වහන්සේ මැරෙලා නැහැ කියන හොරා. රජ්ජුරුව කියනවා දවල් කාලේ උල් 100ක් එනපන් කියනවා. උල් පාරවල් 100ක් අනින්න කියනවා. දැන් උදේ උල් පාරවල් 100ක් ආපු අර හොරා දවල් කාලෙත් උල් පාරවල් 100ක් කනවා. ඊට පස්සේ හවස් කාලේ රජුරන්ට මතක් වෙනවා අර හොරාව. ඊට පස්සේ රාජපුරුෂයා අතින් අහනවා මේ කොහො අර හොරා ඉන්නවද කියලා අහනවා. දෙවියන් වහන්සේ ඉන්නවා කියනවා. එහෙනම් හවස් කාලෙත් උල් පාරවල් 100ක් අනින්න කියලා කියනවා. දැන් ඔන්න රාජපුරුෂයා අර හොරාට උල් පාරවල් 100ක් හවස් කාලෙත් අනිනවා. දැන් උදේ උල් පාරවල් 100යි, දවාලේ උල් පාරවල් 100යි, හවස උල් පාරවල් 100යි. දවසකට උල් පාරවල් කීයද? 300ක් අනිනවා. හරි? දැන් උල් පාරවල් 300කින් පහර කන මේ සොරා විඳින්නේ සැපක්ද දුකක්ද? අතිශයින්ම දුකක්. හරි? උල් පාරවල් 100කින් පහර කන මේ සොරා යම් දුකක් විඳිනවාද? බුදුරජාණන් දේශනා කරනවා විඥාණය ආන්නේ විදිහට දකින්න කියනවා. උල් පහරවල් 300කින් පහර කනවා වගේ දකින්න කියනවා විඥාණය කියන ආහාරය. ඒ තරම් බරපතල දෙයක්, දරුණු දෙයක් මේ විඥාණය කියලා කියන්නේ. නමුත් අපිට විඥාණය කියන්නේ මේ දරුණු දෙයක් කියලා අපිට තේරිලා තියෙනවද? තේරිලා නැහැ. ඒතර විඥාණය විසින් තමයි මේ සෙල්ලම් ටික ඔක්කොම දාන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ විඥානය කියන එක තව තැනක උපමා කළානේ මායූපමංච විඥාන. හරි? පේන පිණ්ඩුපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා විඥානය මායාකාරයක් විදිහට දකින්න කියලා. මායාකාරයක් විඥානය. හැම වෙලාවෙම සත්‍ය වසන් කරලා දැන් මායාකාරයේ ස්වභාවය කොහොමද? මායාකාරය කියන්නේ මේ නිකන් පුංචි මායාකාරයක් විදිහට නෙමෙයි දකින්න කිව්වේ. හතරමං හන්දියක විඥා පෙන්නන විඥාකාරයක් විතර දකින්න කිව්වා. විඥානය කියන්නේ දක්ෂ විඥාකාරය. මේ බොරුදේ ඇත්ත විදිහට පෙන්නනවා. දකින්න කෙනාට හිතා ගන්නවත් බෑ. විඥාව. මේ මායම. ආන්නේ වගේ දක්ෂ විඥාකාරයක් විතර දකින්න කිව්වා. මොකද්ද? විඥානය. ඇයි එහෙම දකින්න කිව්වේ? විඥානීය විසින් තමයි පින්වත්නි අපිට මේ හැම දෙයක්ම මව දෙන්නේ. විඥානීය විසින්. හරි? එතකොට විඥානයේ යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් එහෙම විඥානය පිරිසිදු දැක්කොත් එහෙම එයාට ගොඩාක් මේ සෙල්ලම් ටික අල්ල ගන්න පුළුවන් වෙනවා. ඒ මායාවල් ටික අල්ල ගන්න පුළුවන් වෙනවා. විඥානය හොඳට තේරුම් ගත්තොත් එහෙම. හරි? හැබැයි විඥානීය තේරුම් ගන්නවා කියන එක අවබෝධ කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. විඥානය අවබෝධ කරගන්නවා කියන එක අතිශයින්ම අමාරු දෙයක්. ඇයි?
ඒ තරම්ම අපි විඥාණයට අහු වෙලා ඉන්නේ. ඒක නිසා පින්වත් විඥාණය කියන්නේ මොකද්ද? විජානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානಂತಿ කියලා බුදුරජාණන් දේශනා කළේ. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. ඒතර විඥානී ආකාර කීයක් තියෙනවද? විඥානී ආකාර 6ක් තියෙනවා. ඇසේ විඥානය හටගන්නවා එකට කියනවා චක්කු විඥානය කියලා. ඇසේ විඥානය. කනේ විඥානය හටගන්නවා එකට කියනවා සෝත විඥානය. නැත්නම් කනේ විඥානය. නාසී විඥානය හටගන්නවා එකට කියනවා ගාහන විඥානය. නැත්නම් නාසී විඥානය. දිවේ විඥානයට කියනවා જીවහා විඥානය කියනවා. කය විඥානයට කියනවා කාය විඥානය කියලා. මනසේ විඥානය හටගන්න එකට කියනවා මනෝ විඥානය කියලා. මනසේ හටගන්න විඥානය. එතකොට මේ විඥානය මේ විදිහට ඇසී කනේ නාසී දිවේ කයේ මනසේ විඥානයේ පිහිටීම තුල තමයි පින්වත්නි මේ සෙල්ලම පටන් ගන්නෙ. හරි? දැන් ඇස නම් වූ අභ්‍යන්තර ආධ්‍යාත්මික ආයතනය තිබුණට හරි ඇස කියලා කියන්නේ චක්කුප්පසාදයේ තිබුණට චක්කුප්පසාදයේ තිබුණට ඒ චක්කුප්පසාදයේ ඉස්සරහා රූප තිබුණට අපිට පේන්නේ නැහනේ. පේනවද? පේන්නේ නැහැ. දැන් ඔබ ඉස්සරහා යම් අපිටම ඔබේ ඉස්සරහා ඔබ දැන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඔබ ඉස්සරහා තියෙන හැම රූපයක්ම හැම මොහොතකම ඔබට පේනවද? පේන්නේ නැහැ. ඇයි? ඔබේ චක්කු ප්‍රසාදය තිබුණ නැද්ද? ඇස තිබුණා. ඒ රූපයත් උච්චර වෙලා තිබුණ නැද්ද? තිබුණා. ඇයි පේන්නේ නැත්තේ? ඒකට මනසකාරය යොමු වෙලා විඥානය හටගත්තේ නැහැ. ඒ රූපයට අදාළ විඥානය ඇසී හටගත්තේ නැහැ. ඒ හටගන්නකම් එතන රූපය හැදිලා නැහැ. විඥානය හටගන්නකම් ඒ රූපය ඔබට රූපයක් බවට පත් වෙලා නැහැ. හරි? ඒ විඥානය හටගන්නකම් ඔබේ ඇස චක්කා යතනේ බවට පත් වෙලා නැහැ. චක්කා යතන බවට පත් වෙන්නේ ඒ විඥානය ඇසි පිහිටීමත් එක්ක. ඊට පස්සේ රූපායතන බවට පත් වෙන්නේ විඥානයේ ඇසේ පිහිටීමත් එක්ක. අන්න විඥානයේ ඇසේ පිහිටියාද එතන ඇසයි රූපයයි විඥානය ඔන්න එකතු වුණා. ඔතනින් තමයි පටන් ගන්නෙ ඇසහරහා මේ කර්ම හැදි මේ දුක සකස් වෙන්න. පංච උපාදානස්කන්ධය හැදෙන්න. කනේ විඥානයේ පිහිටීමත් එක්ක තමයි පටන් ගන්නෙ කනහරහා පංච උපාදානස්කන්ධය හැදෙන්න. කනෙන් පංච උපාදානස්කන්ධය හැදෙන්න. නාසී විඥානයේ පිහිටීමත් එක්ක තමයි පටන් ගන්නෙ නාසී පංච උපාදානස්කන්ධය හැදෙන්න. දිවේ කයේ මනසේ පංච උපාදානස්කන්ධය හැදෙන්න පටන් ගන්නෙ විඥානයේ පිහිටීමත් එක්කමයි. නැත්තම් පින්වතුනි ඇස ඒ චක්කුප්පසාදයේ තිබුණාට රූප කොච්චර තිබුණත් අපිට ඒක රූපයක් බවට පත් වෙලා නැහැ. මේ ලෝකයේ කොච්චර ශබ්ද තිබුණත් අපිට ශබ්දයක් බවට ඒක පත් වෙලා නැහැ. හරි? අපිට ඒකට අපිට ගාණක් නැහැ. දැන් බලන්නකෝ ඔබ සාමාන්‍ය තැනක ඉද්දී කොයිතරම් ඔබට දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්නකෝ පාරක් අයිනක ඉන්නවා කියලා. පාරක් අයිනක ඉන්නකොට දැන් ඔබ ඒ පාර අයිනේ කාත් එක්ක හරි කතා කර ඉන්නවා කියලා හිතන්න. ඒ කෙනා මොන හරි දෙයක් ඔබට කියනවා. කියනකොට ඔබ ඒක අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්නකොට ඒ පාරේ කොයිතරම් වාහන යනවද? නමුත් ඒ වාහනවල ශබ්ද ඔබට ඇහිලා නැහනේ. ඒකට අවධානය ගිහිලා නැහනේ ඔබට. අර කතාවටනේ අවධානය ගිහිලා තියෙන්නේ. හරි? කොච්චර ඒ පාරේ වාහන ගියත් ඒ වාහන ඔබට ඇහිලත් නෑ. ඔබට ඒ වාහන මේ කොයි වාහනද ගියේ කියලා ඔබට මතකත් නෑ. ඔබ සමහරට ඒ වාහන දැකලත් නෑ. හරි? ඔබ පාර අයින පාර දිහා බලාගෙන ඉන්නවා තව කෙනෙකුට කතාවට සවන් දීගෙන. ඔබට මේ පාරේ කොච්චර වාහන ගියත් කොච්චර මිනිස්සු එහෙ මෙහෙ ගියත් ඔබට ඒ ගාණක් නෑ. ඒ වාහනේ ඒ රූපය ඔබට රූපයක් බවට පත් වෙලත් නෑ. ඒ වාහන වලින් එන ශබ්දය ඔබට ශබ්දයක් බවට පත් වෙලත් නෑ. ඒ වාහන වලින් එන ඒ දුමෙන් එන ගඳ ඔබට ගඳක් බවට පත් වෙලත් නෑ. ඇයි? ඔබ ඒ වෙලාවේ අර කතාවට සමන් දෙමින් ඉන්නේ.
ඔබේ කනේ අර ඒ කතාවට අදාළ ඒ શબ્දයට අදාළ විඥානය ඔබේ කනේ පිහිටලා තියෙන්නේ මොහොතේ. හරි. එහෙනම් අර දේවල් ඔබට ඔබේ ආයතනයේට ගොදුරු බවටපත් වෙලා නැහැ. මේ දේවල්. ඒක නිසා පින්වත්නි, එහෙනම් ඔන්න විඥානීය පිහිටීමත් එක්ක තමයි මේ කතන්දරේ හැදෙන්නේ. හරි. විඥානයේ පිහිටීමත් එක්ක කතන්දරේ හැදෙන්නේ. ඒකනේ මම ඔබට මට මතක විදියට අපි මේ ආහාර කියන ඒ කොටස පටන් ගැනීමත් එක්ක මම ඔබට අර ඉන්දක සූත්‍රයේ ඉන්දක යක්ෂයා බුදුරජාන් වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවනේ මේ සත්‍යය හැදෙන්නේ කොහොමද කියලා. මව් කුසේ සත්‍යය හැදෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළානේ පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායති පේසී පේසී ජායති ඝනෝ ඝනා පසාකා ජායන්ති කේසාලෝමා නකාපිච කියලා. බුදුරජාණන් දේශනා කළේ පඨමං කලලං හෝති. එතකොට අර සත්‍ය කෙනෙක් මව්කුසක පිළිසඳ ගන්න කරුණු කීපයක් මුලින් බලපානවනේ. හරි. මව්කුසක දරුවෙක් පිළිසඳ ගන්න කරුණු කීපයක් බලපානවා. පළවෙනි එක තමයි මාතා උතුණී හෝති. අම්මා ඍතු වෙන්න ඕනි. හරි. ඊන් පස්සේ මාතා පිතුන්නංච සන්නිපාතයිතා හෝති. ඒ කියන්නේ මවත් පියත් එකතු වෙන්න ඕනි කායික වශයෙන්. මව ඍතු වෙන්න ඕනි, මවයි පියයි කායික වශයෙන් එකතු වෙන්න ඕනි. ඒ එකතු වෙනකොට ඔන්න දැන් අර මවගේ ඩිම්බයකුත් පියාගේ ශුක්‍රාණුවකුත් එකතු වෙනවා. ඒකට කියනවා සංසේචනය වෙනවා කියලා. ඒ සංසේචනය වෙනකොට එතන හැදෙනවා යුක්තාණුවක් කියලා එකක්. අන්නේ යුක්තාණුව කලල රූපයක් විදිහට එතන මේ ගර්භාෂය තුල තැන්පත් වෙන්නේ. කලල රූපයක් විදිහට. නමුත් මෙතන සත්‍යයක් නැහැ. කලල රූපයක් තිබුණාට මෙතන සත්‍යයක් නැහැ. කලල රූපේ සත්‍යය නොවේ. එතන කිසිම දෙයක් වෙන්නේ නැහැ එතන. ඒක වැඩෙන්නෙත් නැහැ. අන්නේ කලල රූපේ හැබැයි විඥානයක් බැස ගන්න තරම් සුදුසු ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් කොහේ හරි චුත වෙන විඥානයක් කර්මාන් රූප අතන පහළ වෙනවා. හරි. කොහේ හරි චුත වෙන විඥානයක් කර්මාන් රූපව පහළ වෙනවා. අන්න ඒ කලල රූපය ඒ විඥානයේ පහළ වෙනවත් එක්කම සවිඥානික වෙනවා. ඔන්න ආරම්භ වෙනවා. මොකද්ද? සත්‍යයේ පැවැත්ම. ඒ සවිඥානික වීමත් එක්කම ඒ රූපයේ සවිඥානික වීමත් එක්කම අතරක් නැතුව සහජාතව ඊට පස්සේ තමයි හටගන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා. බලන්න හැදුනානේ. එහෙනම් අර විඥානයේ ඒ කලල රූපේ පහළ වෙනකම්ම එතන මුකුත් එතන අදාළ කාර්යයක් සිදු වෙන්නේ සත්‍යයක් විදියට. එහෙනම් විඥානයේ කලල රූපේ පහළවීමත් එක්ක තමයි ඒක සවිඥානික වෙලා ඔන්න වේදනා සංඥා චේතන හැදෙන්නේ. ඔන්න දැන් ඉන්නවා එතන සත්‍යයක්. සත්‍යයක් හැදුනා. දැන් ඊට පස්සේ සත්‍යයකට අදාළ සියලු දේ එතන සිද්ධ වෙනවා. හරි. සත්‍යයකට අදාළ සියලු දේ එතන සකස් වෙන නාම රූප වශයෙන් වැඩෙනවා එතන. මොකින්ද ඒක පටන් ගත්තේ? විඥානයේ බැස ගැනීමත් එක්ක. එහෙනම් තේරෙනව නේද? විඥානයේ කොයිතරම් දැන් මේ හැම දෙයකම ඒතුළ මූලාරම්භකය විඥානය. ඇස තිබුණාට වැඩක් නැහැ. ඇසේ විඥානය පිහිටලා නැත්තම්. කන තිබුණාට වැඩක් නැහැ. කනේ විඥානය පිහිටලා නැත්තම්. සකස් මේ විඥානය පිහිටියේ නැත්තම්. නාසය තිබුණාට වැඩක් නැහැ. නාසයේ විඥානය පිහිටියේ නැත්තම්. දිව තිබුණාට වැඩක් නැහැ. දිවේ විඥානය පිහිටියේ නැත්තම්. කය තිබුණාට වැඩක් නැහැ. කයේ විඥානය පිහිටියේ නැත්තම්. මනස තිබුණාට වැඩක් නැහැ. මනසේ විඥානයේ පිහිටියේ නැත්තම්. එහෙනම් විඥානයේ පිහිටීමත් එක්ක තමයි මේ ඔක්කොම ටික සිදුවෙන්න පටන් ගන්නෙ. දැන් මේ විඥානයේ පිහිටීමත් එක්ක ඊට පස්සේ ඔන්න සම්පූර්ණ පංච උපාදානස්කන්ධය එතන සකස් වෙනවා. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධය සකස් වෙනකොට පංච උපාදානස්කන්ධය සකස් වුණා කියන්නේ මොකක්ද හැදුනේ? දුක. හරි? දුක හැදුනේ පංච උපාදානස්කන්ධය සකස් වුණා කියලා. ඔන්න එහෙනම් දුක හැදින්න ওই විදිහට. එහෙනම් පංච උපාද ඒ දැන් ඒ දුක සකස් වෙන්න
එහෙනම් මූලිකව හේතුනේ මොකද්ද? විඥාණය. හරි. නමුත් මේක අපි දන්නේ නැහැ. මෙහෙම දෙයක් වෙන්නේ කියලා. හරි. දැන් විඥාණය එකයි මායාකාරියෙක් කියලා කියන්නේ. හරි. මායාකාරියෙක් කියලා කියන්නේ මේ ඔක්කොම මේ ඇස්බැඳුමක් තියෙන්නේ. හරි. ඇස්බැඳුමක් තියෙන. නමුත් ඇස්බැඳුමක් කියලා අපිට දන්නේ නැහැ. හරි. රූපය අපිට රූපයක්. වේදනාව අපිට වේදනාවක්. මේ ඔක්කොම ඒ මොහොතේ හට කරගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙලා ගියපු දෙයක් ඒ මොහොතේ ඇතිවීමක් නැතිවීමක් අපි මේ කිසිම අවබෝධයක් නැහැ අපිට. අවබෝධයක් නැති නිසා මේවල ලස්සනට විඥානය වැඩ කරනවා. හරි. ආපහු විඥානය මේව ඇසුරු කරගෙන විඥානය වැඩ කරනවා. ආන්නේ විඥානය වැඩ කරනකොට ඒ අනවබෝධයෙන් යුක්ත විඥානය වැඩ කරද්දී මේ ඔස්සේම මේ දුක හැදි යනවා. භවයේ හැදි යනවා. පින්වත්නි, එතකොට මේක විඥානයේ මායාකාරී විඥානයේ වැඩපිළිවෙලක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන විඥානය දකින්න කියනවා. කොහොමද? අර රජ්ජුරුව හොරා අල්ලගෙන උදේ උල්පාරවල් 100යි, දහවල් උල්පාරවල් 100යි, හවසට උල්පාරවල් 100යි අයින්නා වගේ මහා දැන් උල්පාරවල් 100 300ක් මේ ශරීරයට වදිද්දි ඒ හොරාට ඇති වෙන්නේ මහා දරුණු වේදනාවක්. හරි. භයානක තත්ත්වයක්. ඒතර ඇයි බුදුරජාණන් වහන්සේ ඒ උපමාව දේශනා කළේ? ඒ භයානක විදිහට දකින්න. මේ දුක මේ අප්‍රමාණ දුකක් හදන දෙයක් විතර දකින්න මොකද්ද? විඥානය. ඒතර මේ ජීවිතේ හටගත්තු සත්‍යයේ පැවැත්ම තියෙන්නේ මේ විඥානයත් එක්ක. විඥානය චුත වුණා නම් මේ සත්‍යයේ පැවැත්ම නැහැ. හරි. හටගත්තු සත්‍යයක පැවැත්ම තියෙන්නේ විඥානයත් එක්ක. ඉන්පස්සේ සත්‍යයන් නැවත සත්‍යයන්ට හටගන්න උපකාරය වෙන්න දේ සම්පූර්ණයෙන් සකස් වෙන්න පටන් ගන්න විඥානයේ පිහිටීමත් එක්ක. ඒ කියන්නේ ඇසේ විඥානයේ පිහිටීමත් එක්ක තමයි ඇසහරා මේ ටික සකස් වෙන්නේ. කනේ විඥානයේ පිහිටීමත් එක්ක තමයි කනහර මේ ටික සකස් වෙන්නේ. ආයතන හයේම විඥානයේ පිහිටීමත් එක්ක තමයි ඒවල ක්‍රියාකාරීත්වය ආරම්භ වෙන්නේ. සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා විඥානය කියන එක බලවත් වූ අපිට පීඩාකාරී දෙයක් විදිහට දකින්න. බලවත් වූ පීඩාවක් විදිහට දකින්න කියන විඥානය. අර උල්පහරවල් මේ 300ක් කනවා වගේ. හරි. ඒ විඥාන ආහාරය දකින්න කියන ඒ විදිහට. ඉතින් පින්වත්නි, ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න. දැන් අපි මේ අවසන් කළේ පුත්තමංශ සූත්‍රය. භාග්‍යවතුන් දේශනා කළේ මේ ආහාර හතර ගැන උපමා හතරක් දේශනා කළා. ලස්සනට භාග්‍යවතුන් වහන්සේ. ඒක උපමාවක්වත් සුන්දර උපමා නෙවෙයි. අර ලස්සනට මේ තියෙන ලස්සන දේවල් අපිට හිත සතුටු වෙන්න පුළුවන්, ආස්වාදයෙන් විඳින්න පුළුවන් දේවල් විදිහට හඳුන්වලා නැහැ මේ ආහාර එකක්වත්. දැන් බලන්න කබලින්කාර ආහාරයට දුන්න උපමාව අර දරුවා මරාගෙන මස් කන එක. ඒ විදිහට දකින්න කබලින්කාර ආහාරය. ස්පර්ශ ආහාරය හැම ගහපු එළදෙන හැම වෙලාවෙම පීඩාවක් දෙන්නේ. හැම වෙලාවෙම ගැළවිල්ලක් නැහැ. ඒ එළදෙනට හැම වෙලාවෙම පීඩාව. ස්පර්ශය ඒ විදිහට දකින්න කිව්වේ. මනෝ සංචේතනාව දකින්නකො ගිනි අඟුරු වලකට ඇදගෙන යන මිනිස්සෙක් ගිනි අඟුරු වලට දාන්න හදනකොට ඒ ගිනි අඟුරු වලින් මතුවෙන පීඩාව. හරි. ඒකට වැටුනොත් එමෙයාට ඇතිවෙන පීඩාව වගේ දකින්න කිව්වා මනෝ සංචේතනාව. විඥානාහාරය දකින්න කිව්වේ දවසට උල්පාරවල් 300ක් මේ ශරීරයට අයින්නවා වගේ දකින්න කිව්වා විඥානාහාරය. ඒතර මේ නැත්තම් අපිට දැන් ආහාර කියනකොට අපිට මතක් වෙන්නේ ඕවා නෙවෙයිනේ. නේ? ආහාර කියනකොට අපිට මතක් වෙන්නේ කෑම මේසේ තියෙන ලස්සනට අහුරපු මේවනේ අපිට මතක් වෙන්නේ ආහාර කියනකොට. නෝ බුදුරජාණන් වහන්සේ බලන්නකො ආහාර කියනකොට දේශනා කරන දේ. අපි මේ දැන් කබලින්කාර ආහාරයට අර විදිහට දේශනා කළේ කබලින්කාර ආහාරයට ගිජු වෙන්න එපා කියන එක. දැන් මේ ආහාර හතරටම අපි මේ විදිහට අවබෝධ නොකර ගැනීම තුළ ආහාර හතර තුලින්ම පින්වත්නි හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මට විතරක් නෙවෙයි නැවත සතර අපායේ වැටි යන මේ භව ගමන සකස් කරන්න උපකාර වෙනවා මේ ආහාරය. ඒක නිසා හොඳට මේ ආහාරය ඔබ පිරිසිදු දකින්න. ආහාරය කෙරෙහි කලකිරෙන්න. හරි. ආහාරේ ඔබ දකින්න නිතරම ආහාරේ
ආස්වාදේ නෙවෙයි ආදීනවේ දකින්න ආහාරයේ තියෙන. අපි දකින්නේ ආස්වාදේ ආදීනවේ දකින්න ආහාරයේ තියෙන. එතකොට තමයි මේ ආහාරය කෙරෙහි ටික ටික අපිට කලකිරෙන්න පුළුවන් වෙන්නේ. ඒ කලකිරෙනකොට තමයි ඒක නොඇලීම ඇති වෙන්නේ. එතකොට තමයි ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ අප හැමදෙනාට මේ ආහාර වලින් නිදහස් වෙලා මේ භව ගමන සකස් නොකර ගනිමින් මේ භවයෙන් නිදහස් වෙලා මේ දුක අවසන් කරන්න අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ දරන්නේ පෙබරවාරි මාස 28 වෙනි දින උපන්දිනයේ සැමරූ පින්වත් ගාමිණී සුමනසේන මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස පවුලේ සියලුම ඥාතීන් විසින් ප්‍රධාන අරමුණ ඒ උපන්දිනයේ සමරපු පින්වත් ගාමිණී සුමනසේන මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමයි. ඉතින් ඒ පින්වතුන් ඒ අරමුණින් යුක්තව මේ උතුම් දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි ඒක සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පින අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සියලුම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද වහවහා ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරූ සියලු පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින් ඔබ අප හැමදෙනා නමින් අනන්තසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාතිහිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සූපත් වෙත්වා, සපුවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත රුවන්වැලි මහසෑය වන්දනාව කිසිදු කරදර බාධාවකින් තොරව සිදු කරගන්න උතුම් තුනුරුවනේ ආශිර්වාදී දෙවියන්ගේ දේව ආරක්ෂාව පිහිට උපකාරය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මාවබෝධයට මේ පින උපකාර වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින්කසී අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.